සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් අංගේ මල්ලි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සංවිධානය කරන මෙහෙවර අමකට දාන වීඩියෝ පාඩම් මාලාවේ අලුත් වීඩියෝ එකක් එකයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ තාපයේ ඒකක යටතේ එන ඝන හා ද්‍රවවල ප්‍රසාරණය කියන උප ඒකකයේ සම්බන්ධයෙන්. ඉතින් කලින් වීඩියෝ අපි කතා කරද්දී නංගින මල්ල අහලා තිබ්බා නිව්ටන්ගේ සිසිල් නියමයේ වාෂ්ප ගුණවල සම්බන්ධයෙන් ගැටලු නැවත ඒ වගේ ගණන් ටිකක් කරත් හොඳයි කියලා. ඉතින් ඇත්තටම බලාපොරොත්තු වෙනා මේ සුපුරුදු පාඩම් මාලාවෙන් පස්සේ මේ පිළිබඳව තවත් ගැටලු හදන්න. ඉතින් අද අපිට නියමිත ගණන් වලට යමු. පාඩමට ඝන හා ද්‍රවවල ප්‍රසාරණය. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ අවසානයේ පස්සේ පාසලේ කරන ලද පාඩම හා සංසන්දනය කරලා හොඳ අවබෝධයක් ලබා ගනිවි කියලා. හරි. එහෙනම් අපි පාඩමට යමු. කතා කරන්න යන්නේ ප්‍රසාරණය හා සංකෝචනය කියන කොටස් දෙක ගැන. එතන දැන් අපි මෙතන ඝන ද්‍රව්‍යක ප්‍රසාරණය හා සංකෝචනය ගැන කතා කරන්න යන්නේ. එතකොට මේ ඝන ද්‍රව්‍යක ප්‍රසාරණය හා සංකෝචනය ගැන වලද්දී ඇත්තටම මෙතන අපි ඒකේ අණුක විහිුව ඉස්සෙල්ලා සලකලා බලන්න. අණුක විහිුව ගත්තොත් එහෙනම් ඔයගොල්ලෝ මේ රූපේ පේනවා. මේ විදියට අංශු තියෙනවා. අංශු තමන්ගේ තියෙන අංශු අතර පතරයක් තියාගෙන හැමතිස්සෙම කම්පණය වෙවි තමයි තියෙන්නේ. හැබැයි ඒ කම්පණය වෙවි තියෙන අංශු තාපය ලැබුණාට පස්සේ තාප ශක්තිය හින්දා ඒගොල්ලෝගේ කම්පන සංඛ්‍යාතය තවදුරටත් වැඩි කරගෙන ඒගොල්ලෝ ටික ටික ඈත් වෙනවා. එතන සිසිල්ෙද්දී ඒක තපාතරේ නැවත අඩු වෙනවා. ඇත්තටම මෙහෙම තමයි වෙන්නේ. ඔයගොල්ලන්ට තේරෙන සිංහලෙන් කිව්වොත් එහෙම ඝන ද්‍රව්‍යකින් දනු වස්තුවක් අපි රත් කරාම සාමාන්‍යයෙන් ප්‍රසාරණය වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ පරිමාව වැඩි වෙනවා. ඒ වගේම සිසිල් කරාම සංකෝචන වෙනවා. ඒ කියන්නේ පරිමාව අඩු වෙනවා. දැන් අපි ගන්නතොත් එහෙම අපි ප්‍රායෝගික උදාහරණ විදිහට ගත්තොත් එහෙම දුම්රිය මාර්ග රේල් පිළි ගමකෝ. ඔයගොල්ලෝ හොඳටම දන්නවා රේල් පිළි එකිනෙකක් අතර හිඩසක් තියලා තමයි දුම්රිය මාර්ග හදන්නේ. ඒකට ප්‍රධාන හේතුව ඔයගොල්ලෝ පාසලේදී ඉගෙන ගන්න නැත්තදී උණුසුම් කාලෙදී ওই තියෙන ඔය දුම්රිය මාර්ගයෙන් රේල් පිළි වල දිග වැඩි වීමින්ද තෙරපිලා පීලි ඇද වෙන්න බලනවා. එතකොට පීලි පයින්න පුළුවන්. ඒ නිසා අපි ඒක පරතරයක් තියලා තමයි රේල් පීලි සකසන්නේ. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දැන් සිසිල් බීම මේ පානික දැන් ඇත්තනම් වීදුරු බඳුන් වල දීද්දි දැන් ලෝහ මූඩියක් අපිට ගලව ගන්න ඕන නම් ඒ තද මොකක් හරි ඒ ලෝහ මූඩිය තද වෙලා තියෙනවා නම් අපි මොකද්ද කරන්නේ? බෝතල් කටෙන් ගලව ගන්න පහසු කරන්න අපි කරන්නේ මූඩිය පොඩ්ඩක් රත් කරනවා. එතන මූඩිය කියන්නේ ලෝහයක්. එතකොට රත් කරද්දී වීදුරු වලට වඩා වැඩියෙන් ලෝහේ ප්‍රසාරණය වීම හින්දා අපිට මූඩිය ගලව ගන්න පුළුවන්. ඔය මම කිව්වේ උදාහරණ දෙයක් මේ ප්‍රසාරණ සංකෝචන වෙන අවස්ථාව. එතකොට දැන් ප්‍රසාරණ සංකෝචන කියන එක ඔයගලන්ට ටිකක් තේරෙනවා. අපි මෙතන කතා කරන්නේ ඝන ද්‍රව්‍ය හා ඒ වගේම ද්‍රව අවස්ථා ගැන විතරයි. වායු අවස්ථා ගැන අපි මෙතන කතා කරන්නේ නැහැ. අපි ඒක ඊළඟ වීඩියෝ වලදී කතා කරමු. හරි. එතකොට ඔයගොල්ලෝ අණුක සකස්ම ගැන මම පොඩියට සඳහන් කරා. අපි එන ඊළඟට මේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ රූප සටහන් එකට යමු. මම දැන් ඉස්සෙල්ලා කිව්වා මෙන්න මේ තියෙන විදිහට රේල් පීලි තියෙනවා කියලා. ඊට අමතරව තව වර්ගයක් තියෙනවා. මෙන්න මේ පාලම්. පාලම් වල අපිට ඕනනම් පුළුවන් මම කලින් ස්ලයිඩ් එක සඳහන් කරේ නෑ. අපිට ඕනනම් පුළුවන් මෙන්න මේ ප්‍රසාරණ සංකෝචනය කියන එක වළක්ව ගන්න ක්‍රම පාවිච්චි කරන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන පාලමේ මෙන්න මේ විදිහට තියෙනවා. ඒ වගේම තමයි මේ විදිහට යාන්ත්‍රණයක් යොදාගෙන තියෙනවා. ඒක තාප ප්‍රසාරණය හින්දා තාපයෙන් හින්දා ඇති වෙන ප්‍රසාරණය වළක්ව ගන්න මේ විදිහට තියෙනවා. මේකට කියන්නේ mechanics of expansion joint කියලා. මේක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් මෙහිම අවස්ථාවක් තියෙනවා කියලා දැනගත්තොත් හොඳටම ඇති. ඇත්තනම රේල් පීලි දැන් මම ඉස්සෙල්ලා කිව්ව සිහිල් වීම බෝතලේ ඒ වගේම මෙන්න මේ වගේ පාලම් වල හිඩසක් පවතින විදිහට ඒ කියන්නේ තාපය ලැබීම නිසා සිද්ධ වෙන්න පුළුවන් මේ ප්‍රසාරණ වළක්ව ගන්න ක්‍රමය අන්න ඒ වගේ අවස්ථාන් වලදී මේ අපිට ප්‍රායෝගික උදාහරණ විදිහට ගන්න පුළුවන් කියන එක විතර මතක තියාගත්තොත් හොඳටම ඇති. හරි. අපි එන ඊළඟ ස්ලයිඩ් එකට යමු. අපි එන ඉස්සෙල්ලාම රේඛීය ප්‍රසාරණ ගැන කතා කරමු. රේඛීය ප්‍රසාරණ ගැන කතා කරද්දී අපි මම ඉස්සෙල්ලා කියන්න ඕනේ දැන් ප්‍රසාරණ හා සංකෝචන ගැන කියද්දී ප්‍රසාරණ ගැන කතා කරද්දී ප්‍රසාරණයේ වර්ග තුනක් තියෙනවා. රේඛීය ප්‍රසාරණය, ශේෂ ප්‍රසාරණය සහ පරිමාණ ප්‍රසාරණය. එතකොට දැන් අපි ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ රේඛීය ප්‍රසාරණය ගැන. ඔයගොල්ලන්ට මම මේ කියනේම පාසලේදී කරලා තියෙන දේවල් හින්දා
නැවත නැවත ඉක්මනට මතක් වෙනවා ඇති. මම මේ කියන ඒත් එක්කම අපි මතක් කරගෙන යමු. රේඛීය ප්‍රසාරණ ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් ඝන ද්‍රව්‍යයක් සඳහා මෙතන කියන්නේ ඝන ද්‍රව්‍යයන්නේ ඝන ද්‍රව්‍යයක්. එතකොට මේ ඝන ද්‍රව්‍යයෙන් තනු වස්තුවක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඒ වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නැංවූ විට ඒකක දිගක ඇති වෙන වැඩිවීම අපි කියනවා රේඛීය ප්‍රසාරණතාවය. හරි. එතකොට රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා කියලා කියන්න පුළුවන්. අපි දන්නවා අපි හිතමු දැන් මෙහෙම. ඝන ද්‍රව්‍යයේ විවිධ ආකාරයේ ඝන ද්‍රව්‍ය කීපයක් තියෙනවා. ඒත් මම කරන්නේ මම තාපය ලබා දෙනවා උෂ්ණත්වය එකම ප්‍රමාණයෙන් වැඩි වෙන විදිහට. මොකද්ද වස්තුන් කීපයක් තියෙනවා විවිධ කියන්නේ එක සංයුතින් කියන්නේ එක වෙන වෙන වර්ග වලින් හදව විවිධ ඝන ද්‍රව්‍ය ටිකක් තියෙනවා. මම උෂ්ණත්වය එකම ප්‍රමාණයෙන් වැඩි වෙන දේ රත් කරනවා. එතකොට මේ උෂ්ණත්වය එකම ප්‍රමාණයෙන් රත් කරාම ඇත්තටම මොකද වෙන්නේ? කියන්නේ ඒ වස්තු හදලා තියෙන ඒ වස්තු හදලා තියෙන ද්‍රව්‍යයේ ගුණින්ද ඒකවල ප්‍රසාරණ වෙන්නේ විවිධ ප්‍රමාණ. ඒක තේරෙනවනේ. හරි. එතකොට විවිධ ප්‍රමාණයෙන් ප්‍රසාරණ වෙනින්ද අපිට ඕනේ දැන් විද්‍යානුකූලව මොකක් හරි මේකට පොදු එකකයක් ගන්න. ඒ කියන්නේ පොදුවේ අධ්‍යයනය කරන්න පුළුවන් මොකක් හරි සම්මතයක් ගන්න තමයි. අන්න ඒ හින්දාම අපි සලකන්නේ උෂ්ණත්ව අංශකයකින් රත් කළ විට යම් ද්‍රව්‍යයක කියන්නේ යම් ද්‍රව්‍යයකින් දනු වස්තුවක ඒකක දිගක ඇති වෙන ප්‍රසාරණ කියන එක සලකන්නේ අපිට යන්නේ ඒ පොදු සාධකයක් ගන්න. එතකොට අන්න ඒ විදිහට අපි දැන් එක අංශකයකින් වැඩි කරාම මොකද්ද දිගේ ඇති වෙන වෙනස කියලා ගත්තොත් එහෙම අන්න අපිට කියන්න පුළුවන් අන්න එතනදී මොකක් හරි ඒ ඒකක දිගේ තියෙන ප්‍රසාරණ වල රේඛීයව ප්‍රසාරණ වෙන ආකාරය ගැන රේඛීය ප්‍රසාරණතාවය කියලා අපිට ගන්න පුළුවන්. හරි. ඔය රේඛීය ප්‍රසාරණතාවයෙන් තමයි අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. හරි. මම මේ විදිහට ගන්නවා. මම මෙතන දැන් ගණිතානුකූල ක්‍රමවේදකින් මම සූත්‍රයක් ගන්න තමයි යන්නේ. මේවා කියන්නේ ඔයගොල්ලන්ට මතක් වෙන වැඩි මේ කියද්දි ඝන ද්‍රව්‍යකින් අපි හිතන මොකක් හරි වස්තුවක් තියෙනවා. එතකොට වස්තුවක දිග යම් තීටා උෂ්ණත්වයකදී L කියලා හිතනවා. මොකක් හරි තීටා උෂ්ණත්වය. ඊට පස්සේ උෂ්ණත්වය ඩෙල්ටා තීටා කුඩා ප්‍රමාණයෙන් ඉහළ නංවනවා. ඩෙල්ටා තීටා කියන්නේ ඊටා කුඩා ප්‍රමාණය. උෂ්ණත්වයේ ඊටා කුඩා ප්‍රමාණයකින් ඉහළ නැංවු විට දිගෙහි ඇති වෙන වැඩිවීම මම හිතනවා ඩෙල්ටා L කියන්නේ දිගෙහි ඊටා කුඩා දිග වැඩිවීමක් තමයි වෙන්නේ. ඊට පස්සේ මට මෙන්න විදිහට කියන්න පුළුවන් මේ ඩෙල්ටා L කියන අනුපාතය කියන්නේ අනුලෝම සමානුපාත කියනවා දිග L වතාවක් ඩෙල්ටා තීටා කියන අගයට සමානුපාත කියනවා. ඒ කියන්නේ දිග වතාවක් මුල් දිග වතාවක් උෂ්ණත්ව වෙනස. ඊට පස්සේ මට කියන්න පුළුවන් ඒක සමාන කරලා ඒ කියන්නේ නියතයක් එක්ක ලියන්න පුළුවන් ඩෙල්ටා L සමානයි ඇල්ෆා වතාවක් L ඩෙල්ටා T. මෙතන ඇල්ෆා කියලා කියන්නේ සමානුපාත නියතයක්. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඔය ඇල්ෆා කියන්නේ උක්ත කරන මෙන්න මේ විදිහට. ඒකට L වතාවක් ඩෙල්ටා L විදිහට ඩෙල්ටා T. හරි. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ ඇල්ෆා කියන්නේ සමානුපාත නියතය. ඕක තමයි මම රේඛීය ප්‍රසාරණතාවය කියලා සලකන්නේ. හරි. එතකොට දැන් ඔයගොල්ලන්ට මේ ඇල්ෆා කියන මේ රේඛීය ප්‍රසාරණතාවය කියන එක මෙන්න මේ විදිහට එනවා. අපිට මෙතනින් මේකේ තියෙන ඒකක ගන්න පුළුවන් කෙල්වින් අංශකයට හෝ සෙල්සියස් අංශකයට කියලා මෙදික් ගන්න පුළුවන්. මොකද L ට ඩෙල්ටා L වල ඒක මාන සමානයි. එතකොට ඒකයට T කියන ඒකක තමයි තුමෙන්නේ. හරි. මම හිතනවා ඔයගොල්ලන්ට මෙතන මේ ඒකේ තේරෙන්න තියෙනවා. හරි අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. එතකොට ඔයගොල්ලන්ට මේ රූපේ පේනවා තබ්බවල රේඛීය ප්‍රසාරණතාවය. හරි. මම දැන් කිව්වා දැන් රේඛීය ප්‍රසාරණතාවය දැන් මම එක අංශකයකින් වැඩි කරාම දෙකෙහි ඇති වෙන වෙනසක් මම සැලකුවා කියලා. හරි. ඒ වුණාට උෂ්ණත්වයෙන් උෂ්ණත්වයට මෙන්න මේ කියන දේ වෙනස් වෙනව නේද? ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් සෙල්සියස් අංශකයේ 20 දී යම් වස්තුවක් සෑදී අපි ද්‍රව්‍යක රේඛීය ප්‍රසාරණතාවය කියන එක ඒ වස්තුව තියෙන සෙල්සියස් 20 හින්ද 20 දී එකක් තියෙන්න පුළුවන්. ඒ වගේම 30 දී තව එකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ හරියටම ඒ කියන්නේ දශම ස්ථාන 4ට 5ට ගත්තොත් නැත්තම් ගත්තොත් එහෙම ප්‍රායෝගික ලෝකෙදී භෞතික උෂ්ණත්වය අනුව වෙනස් වෙන්නේ ඉතාමත් මද වශයෙන්. කියන්නේ වෙනස් වෙන්නේ දශම එකකින් දශම එකක්වත් නැහැ ඊටත් අඩු ප්‍රමාණයකින් තමයි වෙනස් වෙන්නේ. කියන්නේ සාමාන්‍ය විදියට අපිට පරාසයක් ඇතුළත එකම කියලා ගන්න පුළුවන්. හැබැයි දැන් ඔයගොල්ලෝ මේ ස්ලයිඩ් එකේ වෙන විදියට බලන්න තඹවල රේඛීය ප්‍රසාරණතාවය ගත්තොත් එහෙම ඍණ 87 දී ගත්තොත් එහෙම 14.1ක් තියෙනවා. හැබැයි බිඳුවේදී ගත්තොත් 16.1ක්. ඒ කියන්නේ 87 ඉඳන් 87ක වෙනසක් තුළ දෙකක් වෙනස් වෙලා තියෙනවා. හැබැයි බිඳුවේ 100 අතර ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා 0.8ක් වගේ කුඩා ගයක් තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ බිඳුවේ 100 අතර අපි මෙන්න මේ රේඛීය ප්‍රසාරණතාවය මෙහෙමයි කියලා ගන්නවා. 100යි 400 අතර වෙනා ගියා 600 තාව ගියා. ඔන්න ඔය විදිහට රේඛීය ප්‍රසාරණතාවය උෂ්ණත්වය මත වෙනස් වෙනවා. හැබැයි පරාසයක් සැලසුවම එළකුවම ඒක අතර වෙනස් වෙන්නේ නැහැ. හරි.
මෙන්න මේ කාරණාව හින්දා අපිට මේ විද්‍යාඥයෝ තීරණය කළා දිනවා උෂ්ණත්වය 100ක් හෝ නැත්නම් ඊට වැඩි උෂ්ණත්ව පරාසයක් තුළ රත් කරොත් එහෙම මේ දිගේ ප්‍රසාරණය දක්වන්න අපි තවත් ඒකකයක් යොදා ගන්නවා. ඒ කියන්නේ අරගම තමයි වෙනස්. ඒ කියන්නේ ඒකේ මධ්‍යන්නයක් යොදා ගන්න එක තමයි අපි මෙතන කරන්නේ. ඒ කියන්නේ මධ්‍යන්න රේඛීය ප්‍රසාරණතාවය. ප්‍රසාරණය කියන්නේ මෙතන මම මධ්‍යන්න රේඛීය ප්‍රසාරණ කියලා ලිව්වේ. අර සාමාන්‍යයෙන් මේ ප්‍රසාරණයෙන් තමයි ප්‍රසාරණතාව ගන්න හින්දා. හරි. ඒකකයේ ප්‍රසාරණතාවය. හරි. එතකොට ප්‍රසාරණතාවය කියලා කියන්නේ මොකද්ද? උෂ්ණත්වාංශකයට අනුරූපණ දිගේ භාගික වැඩිවීමේ මධ්‍යන්න අගය. ප්‍රසාරණතාව කියන්නේ ඒක. හරි. එතකොට දැන් මේ ඔයගොල්ලන්ට පේන්නේ අතන ගත බිඳු ඉඳන් 100 දක්වා තියෙන පරාසය තුළ එක් එක් ද්‍රව්‍ය වල දෙන මධ්‍යන්න රේඛීය ප්‍රසාරණතාව. හොඳට අවධානය කරගන්න. ප්‍රසාරණතාව මේ තියෙන එක එක ද්‍රව්‍ය වල කොහොමද තියෙන්නේ කියලා තමයි තියෙන්නේ. හරි. එතකොට කලින් වගේම අපි හිතනවා ඝන ද්‍රව්‍යයකින් සෑදී ඇති වස්තුවක දිග උෂ්ණත් යම්කිසි θ උෂ්ණත්වයකදී L කියලා ගත්තොත් එහෙම θ1 උෂ්ණත්වයේදී θ2 උෂ්ණත්වය දක්වා වෙනස් වෙනවා කියලා දැන් මෙතන ගන්නවා. ඒ අනුරූප අවස්ථාන්වලදී L එක ඉඳන් L2 දක්වා වෙනස් වෙනවා කියලා ගන්න. එතකොට මම මේ විදිහට ලියනවා ඇල්ෆා සමානයි අර මම කලින් ගත්ත සූත්‍රයක් තිබ්බේ ඇල්ෆා සමානයි 1ට L ඩෙල්ටා L බෙදීම ඩෙල්ටා θ කියලා. අන්න ඒ සූත්‍රෙට මෙන්න මේක ආදිත කරනවා. ඇල්ෆා සමානයි L2 රින L1 වාරය බෙදීම L1 θ2 රින θ1. එතකොට මම ලියන්න පුළුවන් ඇත්තට මෙතන මොකක්ද තියෙන්නේ දිගෙහි වැඩිවීම බෙදීම මුල් දිග. ඇත්තට මෙතන මුල් දිග L1 වෙන්න ඕනේ. මුල් දිග වැඩි කිරීම උෂ්ණත්ව වෙනස. හරි. එතකොට ඇල්ෆා කියන්නේ දිගේ වැඩිවීම සම්බෙදීම මුල් දිග වැඩි කිරීම උෂ්ණත්ව වෙනස. මම ඒතර කරන්නේ ඇල්ෆා කියන එක ගැන හරස් ගුණිත කරනවා. ඒ කියන්නේ ඇල්ෆා කියන එක වැඩි කරන මුල් දිග වරක් උෂ්ණත්ව වෙනස. හරිද? එතකොට දිගේ වැඩිවීම කියන්නේ මොකද්ද? L2 රින L1. ඊට පස්සේ මම L2 රින L1 කියන්නේ L2 උක්ත කරනවා. L1 උක්ත කරා මෙන්න මේ විදිහට ප්‍රකාශනය වෙනවා. එතකොට මේ දින අවසන් ප්‍රකාශන විදිහට මට L1 එළියට ගන්න L1 එළියට අරගෙන මෙන්න මේ විදිහට ගත්තා. හැබැයි මට දැන් මෙතන මම දැන් ඔප්පු කරන්න යන්නේ මම කියන්නේ දිගේ සම්බන්ධයක් ගන්න. ඒතර මම කරන්නේ මෙන්න මේ විදිහට ලියාගන්න. L1 සමානයි L1 ධන L1 වතාවක් alpha m වාරයක් උෂ්ණත්ව වෙනස. එතකොට මට ලියන්න පුළුවන් වස්තුවේ අලුත් දිග සමානයි කියලා මුල් දිග ධන දිගෙහි වැඩි වීම. ඒ කියන්නේ මුළු දිග කියන්නේ අලුත් දිග කියන එක වල කියන්න පුළුවන් මුල් දිග ධන අර උෂ්ණත්ව වෙනස් වීම නිසා ඇතිවෙච්ච භාගික වැඩිවීම කියන එක අන්නේ කොටස එකතු කරාම අපිට අලුත් දෙක යනවා කියලා කියන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලෝ මේ ටික තේරෙන්නේ නැති කියලා. හරි. අපි යන රේඛීය ප්‍රසාරණයේ බලපෑම ගැන කතා කරමු. එතකොට මේ රේඛීය ප්‍රසාරණයේ බලපෑම ගැන කතා කරද්දී පළවෙනි එක තමයි ඔයගොල්ලන්ට මතක වෙන්නත් ඕනේ මේක ද්විලෝහ පටි කියන එක. හරි. මේ ද්විලෝහ පටි කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඔයගොල්ලන්ට පේන මේ රූපේ පේන විදිහට මෙතන නම් තියෙන පිත්තල වානේ කියන ලෝහ පටි දෙක එකට සම්බන්ධ කරලා තියෙන ද්විලෝහ පටියක්. එතකොට මේක ඇත්තටම එකක් මත එකක් තියලා පාස්සලා තියෙන්නේ. එතකොට මේක දැන් ඇත්තටම වෙන්නේ තාපය හැමුවේ මොකද්ද වෙන්නේ? අපි දන්නවා පිත්තල රේඛීය ප්‍රසාරණතාවය. දැන් ඔයගොල්ලෝ කලින් ඔබ බැලුවා නම් පිත්තල රේඛීය ප්‍රසාරණතාවය කියන එක වානියල රේඛීය ප්‍රසාරණතාවට වඩා වැඩි. ඒ කියන්නේ එයාගේ ප්‍රසාරණ වෙන ගතිය වැඩි කියලා තමයි කියන්නේ පිත්තල. එහෙනම් උෂ්ණත්වය ඉහළ ගියවින් මොකද්ද වෙන්නේ ඇත්තටම? ඇත්තටම වෙන්නේ පිත්තල වාණි වලට ප්‍රසාරණ වෙනවා. ඒ කියන්නේ ඕක දැන් පාස්සල එකට තිබ්බම උෂ්ණත්වය ඉහළ ගියාම වෙන්නේ පිත්තල පාටිය පිටතට එන විදිහට. ඔයගොල්ලෝ මේ ස්ලයිඩ් එකේ පේන විදිහට පාටිය පිටතට එන විදිහට ද්විලෝහ පාටිය උඩට හැරෙන විදිහට වක්‍ර හැඩයක් ලබා ගන්න. හරි. මේක තමයි සරල ක්‍රියාව. හරි. ඔන්න ඔය කියන්නේ ද්විලෝහ පාටියේ ක්‍රියාවලිය භාවිතා කරන අවස්ථා තියෙනවා. ඇත්තටම පරණ විත්‍ය ඔරලෝස වල ගන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ හොඳටම දන්නවා විදුලි තාපක. ඒ වගේම විදුලි ස්ථිරක විදුලි උදුන් වල. ඒ වගේම දැන් ගොඩනැගිල්ලෙන් ගින්නක් ආවම ඒකේ අනතුරු ඇගීම් සංඥාව කරන පරිපතය. ඔන්න ඔය වගේ උදාහරණ කීපයකම මෙන්න මේ ද්විලෝහ පටි යාන්ත්‍රණය උදාහරණ. ඇත්තටම ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා මේ අනිත් රූපය. ඒක තමයි අර අනතුරු සංඥා නිකුත් කරන පරිපතය. ඔතන මොකද වෙන්නේ කියලා ගත්තොත් එහෙම ඔතන තියෙනවා කේස් විචය කියලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මෙතන කේස් විචය කියලා තියෙනවා. දැන් මේ කේස් විචේ තියෙද්දි දැන් මේ ද්විලෝහ පටි සාමාන්‍ය අවස්ථාවේදී ඊට ආසන්නෙන් තව තියෙන විචයට ආසන්නෙන් තියෙනවා. උෂ්ණත්වය වැඩි වුණාම මොකද වෙන්නේ? අර පිත්තල ලෝහය කියන්නේ වැඩි කියන්නේ රේඛීය ප්‍රසාරණතාවය වැඩිනේ. ඒ එතකොට වක්‍ර වෙන්නේ ඉහළට වෙන විදිහට වක්‍ර වෙනවා. එතකොට
ෆේස් ස්විච් එක වැදිලා කියන්නේ ස්පර්ශ වෙලා පරිපතේ ක්‍රියාත්මක වෙනවා. ඇත්තම මේ සරල ක්‍රියාවලියක් වුණාට මේ වගේ අත්‍යවශ්‍ය අවස්ථාවල ඔය දාගෙන තියෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට මේ කිව්ව ටිකෙන් ඔයගොල්ලන්ට යම්කිසි මතක් වීමක් වෙන්න ඇති කියලා. අපි එහෙනම් ශාස්ත්‍රීය ප්‍රසාරණ හා පරිමාණ ප්‍රසාරණ යන ඊළඟට කතා කරමු. ඒතර ශාස්ත්‍රීය ප්‍රසාරණ ගැන ඉස්සෙල්ලාම කතා කරමු. ශාස්ත්‍රීය කියන්නේ මොකක්ද? ශාස්ත්‍රීය කියන්නේ වර්ගඵලය. එතකොට අපි ඉස්සෙල්ලා කතා කරන රේඛීය ප්‍රසාරණයක් කියන්නේ දැන් වර්ගඵලය ගැන කතා කරමු. හරි. එතකොට දැන් අපි වර්ගඵලයක් ගත්තාම ඇත්තම තහඩුවක් වගේ තමයි අපි සාමාන්‍ය පොදු වශයෙන් සලකන්නේ. ඒතකොට තහඩුවක් ගත්තොත් එහෙම අපි තහඩුවක් රත් කරොත් එහෙම තහඩුවේ වර්ගඵලය වැඩි වෙනවා. ඒක තමයි සරලම ක්‍රියාව. හරි. අපි කලින් වගේම ගන්නවා ඝන ද්‍රව්‍යයක් සඳහා එම ද්‍රව්‍යයෙන් තනු වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නැංගුව විට ඒකක වර්ගඵලයක ඇති වෙන වැඩි වෙනවා. ඒ වගේ කියන්නේ අපි අංශකයකින් ඉහළ නැංගුවම ඉස්සෙල්ලා බැලුව දිගකට මොකද වෙන්නේ කියලා දැන් බලනවා වර්ගඵලයකට මොකද වෙන්නේ කියලා. හරි. එතකොට මෙන්න මේ විදිහට තහඩුවක් වෙනවා. A දිග හා B පළල වෙච්ච ඔන්න ඔක θ උෂ්ණත්වයෙන් වැඩි කරාම ඕක ඇත්තන A' B' කියලා ඒ කියන්නේ නව ඒකක නවාගයන් තියෙන අලුත්ම වර්ගඵලයක් සහිත තහඩුවක් බවට හැරෙනවා. එතකොට මෙතන ශාස්ත්‍රීය ප්‍රසාරණතාවය කියන සැලකුවොත් එහෙම මම මෙතන ඒක ඔප්පු කරන්න යන්නේ නැහැ. මම මේක කියන විදිහ කියන්නම්. අර විදිහටම ඔයගොල්ලෝ මතකයි ඇති ඇල්ෆා ගත්තේ දිගේ වැඩි වීම බෙදීම මුල් දිග වරක් උෂ්ණත්ව වෙනස කියලා ගත්තා. එතනත් ඒ ආකාරයෙන්ම තමයි බීටා කෙනෙක් ගන්නෙ. එතන හැබැයි මධ්‍යයන් කෙනෙක් ගන්න ඕනේ. දැන් මධ්‍යයන් ශාස්ත්‍රීය ප්‍රසාරණතාවය. දිගටත් අන්න අර පරාසයත් තුළ ක්‍රියාත්මක වෙනවා නම් ශාස්ත්‍රයටත් අන්න ඒ වගේම පරිමාණවලත් ඒ වගේ. ඒතකොට මධ්‍යම ශාස්ත්‍රීය ප්‍රසාරණ නීතියට ගන්න පුළුවන් මේක. ඒකට මම මෙතන ගන්නෙ ශාස්ත්‍රඵලයේ වැඩි වීම බෙදීම මුල් ශාස්ත්‍රඵලයේ වරක් උෂ්ණත්ව වෙනස. අතර මතක තියාගන්න ලේසි. මේ කියන්නේ උෂ්ණත්ව වෙනස කියන එක ඒ වගේම මුල් ශාස්ත්‍රඵලයේ වැඩි වීම. එතකොට මෙතන ගත්තොත් වෙනස් වෙන එකම දේ තමයි ශාස්ත්‍රඵලයේ පරිමාව රේඛීය කියන එක තමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ හැම එකක්ම වැඩි වෙන උඩ ගත්තොත් එහෙම ලවයේ ගත්තොත් එහෙම වැඩි වීමක් තමයි වෙන්නේ. කියන්නේ ප්‍රසාරණ වෙන ගත්තොත් එහෙම සංකෝචනය නම් අඩු වෙනවා. අඩුවීම බෙදීම කියන්නේ හරය ගත්තොත් එහෙම මුල් අවස්ථාවේ දිග හරි නැත්නම් කියන්නේ වර්ගඵලය හරි පරිමාව හරි වරක් උෂ්ණත්ව වෙනස වෙනස් වෙන්නේ. මේක ප්‍රසාරණතාවය සූත්‍රයේ කියන්නේ කටපාඩම් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ගත්තොත් මෙන්න මේ විදිහට මම ආයෙත් මතකනේ ඔයගොල්ලෝ මතකනම් L2 සමාන L1 කියලා එකක් ගත්ත සූත්‍ර අනිත් වගේ මෙතන ලියන්න පුළුවන්. A2 සමානයි A1 එක ධන බීටා වාර උෂ්ණත්ව වෙනස. වෙනස් වෙන්නේ පොඩි දෙයයි. අර සංකේත ටික කියන්නේ L A V කියන අගයන් විතරයි. ඇත්තටම ඔයගොල්ලෝ මුල් සූත්‍ර මත තියාගත්තොත් එහෙම මේ තියෙන සංකේතාත්මක තියෙන සූත්‍රය ඔප්පු කරගන්න පුළුවන්. තව මේකේ තියෙන නියමයක් තමයි නියමයක් කියන්නේ මේක නිකන් අපි සූත්‍ර වශයෙන් තමයි ගන්න ඕනේ ඒක. තාපජ වශයෙන් කියන්නේ මේකනේ අපි සාමාන්‍ය ලියනකොට ලියන්නේ මේ විදිහට. තාපජ වශයෙන් සමසාරව දිශ ඝන ද්‍රව්‍යයක් ගත්තොත් එන ශාස්ත්‍රීය ප්‍රසාරණතාවය රේඛීය ප්‍රසාරණතාවය වගේ දෙගුණයක්. දැන් රේඛීය ප්‍රසාරණතාවය කියන්නේ මොකක්ද? ඇල්ෆානේ. එතකොට ශාස්ත්‍රීය ප්‍රසාරණතාවය කියන්නේ බීටා. එහෙනම් අපිට කියන්න පුළුවන් බීටා සමානයි 2යි ඇල්ෆා කියලා. ඇත්තටම මේක කෙටි ප්‍රශ්න වලදීත් ඕන වුණා. ඇත්තටම රචනා ප්‍රශ්න වලදීත් සමහර කියන්නේ අපිට රේඛීය ප්‍රසාරණතාවය කියන්නේ සමාන ශාස්ත්‍රීය ප්‍රසාරණතාව දීලා නැති වෙන්න පුළුවන්. එතකොට අපිට රේඛීය ප්‍රසාරණතාව දීලා තියෙන අවස්ථාවවලදී රේඛීය ප්‍රසාරණතාව ආදේශ කරලා ගණන් හදන්න වෙන අවස්ථා වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේක මතක තියාගැනීම ගොඩක් වැදගත්. හරි. පරිමාණ ප්‍රසාරණ ගැන කතා කරමු. ඒතර පරිමාණ ප්‍රසාරණ ගත්තොත් එහෙම අර ක්ෂේත්‍ර ප්‍රසාරණ වගේම තමයි ඝන ද්‍රව්‍යයක් සඳහා තමයි ගන්නෙ. එතකොට එම ද්‍රව්‍යයෙන් තනු වස්තුවක කියන්නේ මොකක්ද ද්‍රව්‍යයෙන් තනු වස්තුවක උෂ්ණත්වය අංශකයකින් වැඩි කළ විට ඒක පරිමාණක තියෙන වැඩි වෙනවා. ඉස්සෙල්ලා ක්ෂේත්‍රඵලයක ඊට කලින් දිගක දැන් පරිමාණයක් ගැන කතා කරමු. හරි. එතකොට මෙන්න ඕගොල්ලෝ පේනවා ඒ දිග A පල්ල B සමාන දිග C පල්ල B උස A වෙන ඝනකයක් ගත්තොත් එimhe එක වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට A' B' C' කියන ඒකක අගයන් තියෙන ඝනකයක් බව. එතකොට මේ θ උෂ්ණත්වයක් ලබා දුන්නම තමයි ඒ ක්‍රියාවලිය වෙන්නේ. එතකොට මේකත් ඇත්තටම අර වගේම තමයි පරිමාණ ප්‍රසාරණතාවය මෙන්න මේ විදිහට අර්ථ දක්වන්න පුළුවන්. ගැමා සමානයි පරිමාහයේ වැඩිවීම බෙදීම මුල් පරිමාණ වාර උෂ්ණත්ව වෙනස. එතකොට මෙන්න මේ විදිහට V2 සමානයි V1 ධන එක ධන ගැමා උෂ්ණත්ව වෙනස කියලා ගන්න පුළුවන්. මෙතනත් මම අර කලින් කිව්වා වගේම තමයි සූත්‍ර මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ එකම සූත්‍රය අර උඩ තියෙන සිංහලෙන් තියෙන අර්ථ දැක්වීම. කියන්නේ ගැමා සමානයි පරිමාණ වැඩිවීම
බෙදීම මුල් පරිමාව වරක් උෂ්ණත්ව වෙනස. ඇත්තටම උෂ්ණත්ව වෙනස කියන එක ඔයගොල්ලන්ට θ දෙක කරන θ එක ආදේශ කරන්න පුළුවන්. එතකොට මුල් පරිමාව කියන එකට v1 ගත්තොත් එහෙම පරිමාණය වැඩි වීම කියන එක v2 කරන v1 කියලා ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පුළුවන් v2 කියන එක සූත්‍රය කියන්නේ මේ සමීකරණය v2 කියන උක්ත කරගන්න. එතකොට උක්ත කරගැනීමෙන් ඔයගොල්ලන්ට මෙන්න මේ තියෙන v2 සමානයි v1 වතාවක් එක දන ගැමා උෂ්ණත්ව වෙනසව ඩෙල්ටා θ කියන එක ගන්න පුළුවන්. මතක තියාගන්න දෙයක් ඇත්තෙම නැහැ. එතකොට කලින් වගේම තමයි තාපජ වශයෙන් සමසාරදිශ ඝන ද්‍රව්‍යයක පරිමාණ ප්‍රසාරණතාව කියන එක මෙතනදී වෙනස් වෙනවා. රේඛීය ප්‍රසාරණතාව වගේ තුන් ගුණයක් වෙනවා. ඉස්සෙල්ලා ක්ෂේත්‍ර ප්‍රසාරණතාවය වගේ කියන්නේ ක්ෂේත්‍රීය ප්‍රසාරණතාවය කියන්නේ රේඛීය ප්‍රසාරණතාව වගේ දෙගුණයක් වුණා. දැන් පරිමාණ ප්‍රසාරණතාවය කියන එක රේඛීය වගේ තුන් ගුණයක් වෙනවා. ඇත්තටම කිව්වොත් මේක ගැමා සමානයි. ගැමා කියන්නේ පරිමාණ ප්‍රසාරණතාවය. ඒක සමාන වෙනවා ඇල්ෆා වාතාවක් 3. දැන් 3යි ඇල්ෆා. මම හිතනවා ඕලන්ට මේ ටික තේරෙන්නේ නැති කියලා. එහෙනම් උෂ්ණත්වය සමග ඝනත්වය වෙනස් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලමු. ඇත්තටම මේකේ පොඩි දෙයක් තියෙන්නේ අර වගේම අපි ඉස්සෙල්ලා පරිමාව ප්‍රසාරණතාවයේ ගැමාවන් ද්‍රව්‍යකින් පටන් ගන්නවා. වස්තුවක් ගත්තොත් එහෙම පරිමාව θ එක උෂ්ණත්වය v1 කියලා ගන්නවා. ඒ වගේම θ දෙක උෂ්ණත්වය v2 කියලා ගන්නවා. එතකොට මේ උෂ්ණත්ව දෙකේදී වස්තු දෙකේ ඝනත්ව ගත්තොත් එහෙම ρ1 ρ2 කියලා ගත්තොත් එහෙම අපි සලකනවා දැන් ස්කන්ධය කියන්නේ නැත්තම් ඝනත්වය වරක් පරිමාණය. කියන්නේ d සමාන m බෙදීම v m කියන්නේ මොකද්ද? කියන්නේ ස්කන්ධය කියන්නේ ඝනත්වය වරක් පරිමාණය. හරස් ගුණ කරලා ගත්තම ඔයගොල්ලන්ට එක ගන්න පුළුවන්. ඒතකොට ස්කන්ධය කියන්නේ ඝනත්වය වරක් පරිමාණය. එතකොට මම අවස්ථා දෙකේදී ස්කන්ධය සමාන කරනවා. කියන්නේ අවස්ථා දෙකේදී ස්කන්ධය වෙනස් වෙලා නැහැ. එහෙම ගත්තොත් එහෙනම් මට ලියන්න පුළුවන් ρ1 වතාව v එක සමානයි ρ2 වතාව v2. හරි. එතකොට මේ ස්කන්ධ සංස්කෘතියෙන් ගන්නේ. එතකොට මේකේ දැන් උෂ්ණත්වය θ දෙක වැඩි. ඒ දැන් ප්‍රසාරණයක් වෙලා තියෙනවා. ඒක θ දෙක අනිවාර්යෙන් θ එකකට වඩා වැඩි. එහෙනම් මට ලියන්න පුළුවන් නේද? අපි මේක දැන් පරිමාණ ප්‍රසාරණතාවයේ විදිහට ලිව්වොත් එහෙම v2 සමානයි v1 ධන v1 වතාවක් එක ධන ගැමා θ දෙක කරන්නේ θ එක කියලා ලියා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ විදිහට අනුපාත විදිහට ලියා ගන්නවා ඝනත්ව හා පරිමාණ අගයන් දෙක. කියන්නේ ρ2 බෙදීම ρ1 කියලා ලියා ගන්නවා. එතකොට මම ලියන්න පුළුවන් ρ2 බෙදීම ρ1 සමානයි v2 බෙදීම v1 බෙදීම v2 කියලා ලියා ගන්න පුළුවන්. එතකොට මේ v1 බෙදීම v2 කියලා ලියාගත්තම මට දැන් උඩ මේ තියෙනවා පරිමාණ ප්‍රසාරණතාවය ලියාගත්ත සමීකරණ. එන්න මේ සමීකරණය මට v1 බෙදීම v2 කියන උත්තර කරොත් එහෙම මට එනවා එන්න මේ විදිහට 1 යට 1 ධන ගැමා θ දෙක කරන්නේ θ 1 කියලා උත්තරයක්. එතකොට මට මෙන්න මේ විදිහට කියන්න පුළුවන් මෙන්න මේ ρ2 බෙදීම ρ1 කියන එක කොටසයි එක ධන එක බෙදීම එක ධන ගැමා උෂ්ණත්ව වෙනස කියන කැලලයි සමාන කරොත් මට ලියන්න පුළුවන් ρ2 සමානයි ρ1 බෙදීම එක ධන ගැමා උෂ්ණත්ව වෙනස කියලා ලියන්න පුළුවන්. එතකොට මට උෂ්ණත්වය සමග ඝනත්වය වෙනස් වෙන්නේ කොහොමද කියලා සරලව මේ සූත්‍රයෙන් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මතක තියාගන්න තියෙන එකම දේ තමයි මෙන්න මේ විදිහට කියන්නේ θ එක උෂ්ණත්වයේදී v1 හා ρ1 කියලා තියෙනවා. θ දෙක උෂ්ණත්වයේදී ρ1 v2 ρ2 v2 කියලා තියෙනවා. ස්කන්ධය කියන්නේ ඝනත්වය වරක් පරිමාව කියන මතක තියාගත්තොත් එහෙම අපිට මෙන්න මේ ρ1 v1 සමාන ρ2 v2 හා කියන්නේ නැත්තම් පරිමාණ ප්‍රසාරණතාවයේ සූත්‍රේ ලියා ගන්න එක මතක් වුණොත් අපිට හදා ගන්න පුළුවන්. එතරම් ඔයගොල්ලන්ට මෙන්න මේ ρ1 v1 ρ2 v2 කියන එක අර සාමාන්‍ය විදිහට මතක තියා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ කියන්නේ හැමතිස්සෙම අවබෝධයෙන් කියන්නේ මුල් අවස්ථා පටන් ගන්න කොහොමද කියලා මතක තියාගත්තොත් එහෙම අපිට කියන්නේ මතක තියාගන්න ඕන සූත්‍ර සමීකරණ ගන්න ගොඩක් අඩු වෙනවා. ඒ කියන්නේ මෙතන එක කියන්නේ විශේෂ වන්නේ කියන්නේ අපිට මේ කියන්නේ කෙටි ප්‍රශ්න පත්‍රයේදී අපිට සමහර වෙලාවට කියන්නේ අපිට තියෙන කාලයත් එක්ක තියෙන පීඩනයත් එක්ක සමහර වෙලාවට අමතක වෙලා යන්න පුළුවන්. ඒකෝට සූත්‍රය අමතක වුණොත් එහෙම අපි දැන් අපිට මතක් වුණොත් එහෙම සිද්ධාන්තය මොකද්ද කියලා සිද්ධාන්තය අසුරෙන් අපිට ශනිකව ගන්න පුහුණු වෙලා හිටියොත් මේ කොහොමද ගන්න කියලා ඇත්තටම අපිට ඒක පහසුවක් වෙනවා ප්‍රශ්න පත්‍රය තුල. හරි මම හිතනවා ඔයගොල්ලන්ට කොහොමද මේක ආවේ තේරෙන්නේ කියලා හිතනවා.
අපි එහෙනම් ඊළඟ කොටස කතා කරමු ද්‍රවයක නිරපේක්ෂ සහ දෘශ්‍ය ප්‍රසාරණ. එතකොට දැන් ද්‍රවයක නිරපේක්ෂ සහ දෘශ්‍ය ප්‍රසාරණ වල මම ඉස්සෙල්ලා අර්ථ දැක්වීම දෙක කියලා ඊළඟට පරීක්ෂණයකින් මම මේක තවදුරටත් පැහැදිලි කරලා දෙන්නම්. එතකොට නිරපේක්ෂ ප්‍රසාරණතාවය ගත්තොත් එහෙම නිරපේක්ෂ ප්‍රසාරණතාවය මට මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. ද්‍රවයෙහි ඒක පරිමාවක උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නැංවූ විට පරිමාව වැඩි වෙන ප්‍රමාණය. එතකොට සත්‍ය පරිමාව ප්‍රසාරණතාවය කියලා තමයි මෙතන නිරපේක්ෂ ප්‍රසාරණතාවයට කියන්නේ. එතකොට මට සත්‍ය ප්‍රසාරණතාවය කියන එකට සූත්‍රය කියන්න පුළුවන්. ද්‍රවයේ පරිමාවෙහි සත්‍ය වැඩිවීම අර කලින් අරගත්තම සූත්‍රයෙන් මේක මේ ව්‍යුත්පන්න කරගන්නේ ද්‍රවයේ පරිමාවෙහි සත්‍ය වැඩිවීම වෙදීම මුල් පරිමාව වර උෂ්ණත්ව වෙනස. එතකොට දෘශ්‍ය ප්‍රසාරණතාවය මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ද්‍රවයෙහි ඒක පරිමාවක උෂ්ණත්වය අංශකයකින් ඉහළ නැංවූ විට පරිමාවෙහි දෘශ්‍ය වැඩිවීම. මේ විදිහට ගන්නම දෘශ්‍ය ප්‍රසාරණතාවය gamma v කියලා සත්‍ය ප්‍රසාරණතාව ගන්න අපි gamma t කියලා. එතකොට දැන් දෘශ්‍ය ප්‍රසාරණතාවය මට ලියන්න පුළුවන් ද්‍රවයේ පරිමාවෙහි දෘශ්‍ය බෙදීම මුල් පරිමාව වර උෂ්ණත්ව වෙනස කියලා. එතකොට ඔන්න විදිහට නිරපේක්ෂ ප්‍රසාරණතාවය සහ දෘශ්‍ය ප්‍රසාරණතාවය මට මේ විදිහට කිව්වේ හැකි. ඊට පස්සේ ඊළඟ ස්ලයිඩ් එකෙන් කතා කරන පරීක්ෂණයෙන් අපි මේක තවදුරටත් පැහැදිලි කරගන්න. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට ෆ්ලාස්ක් එකක් පේනවා. මෙන්න මේ ෆ්ලාස්ක් මේ පරීක්ෂණය ගැන මම දැන් කියන්නම්. මෙතන ඇත්තටම කරලා තියෙන්නේ අපි මේ ෆ්ලාස්ක් පාට කරපු වතුරෙන් පුරවලා තියෙනවා. මේ පාට කරපු වතුරෙන් පුරවලා ඇත්තටම සිහින් වීදුරු පාටයක් සවි කරපු රබර් රැවයකින් මේක වහලා තියෙනවා. ඇත්තටම කියනවා නම් මෙතන ඇබෙන් ටිකක් ඉහළින් වගේ ඒ කියන්නේ ඔය දැන් ජලමාවක තියෙන හරියේ ඒ කියලා සලකුණක් මම බටේ මත සලකුණු කරගෙන තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මෙතන ඒ කියලා සලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ මම කරන්නේ රත්තු වතුර තියෙන රත්තු ජලයේ තියෙන ද්‍රෝණිකාවක මම මේ ෆ්ලාස්කු ගිල්ලනවා. ඊට පස්සේ මේ ෆ්ලාස්කු ඇත්තටම ගිල්ලුවට පස්සේ ෆ්ලාස්කුවට තාපය ලැබෙන්න පටන් ගන්නවා. ඇත්තටම මේ තාපය ලැබෙන්න පටන් ගත්තට පස්සේ අපිට නිරීක්ෂණ දෙකක් ඇත්තටම නිරීක්ෂණය වෙනවා. පළවෙනි නිරීක්ෂණය මම කියන්නම්. ඇත්තටම මෙතන වෙන්නේ ඉස්සෙල්ලාම බටේ තුල තියෙන ජල මට්ටම ඒ ලක්ෂයට මදක් පල්ලෙන් තියෙන කියන්නේ ඇත්තටම මෙතන B ගේ ලක්ෂය කියලා කියන්නේ. ඇත්තටම අපි B ලක්ෂය ලකුණු කරගන්නේ අර පල්ලෙහාට යන හා ඉහළට යන අවසන් අවස්ථාවේ තමයි මේක ලකුණු කරගන්නේ. කොහොම හරි B ලක්ෂය දක්වා පල්ලෙහා වහිනවා. ඊට පස්සේ මොහොතකට පස්සේ මේ මොහොතේදී අපිට B ලක්ෂය ලකුණු කරගන්න පුළුවන්. මොහොතකට පස්සේ ඒට ඉහළින් වෙච්ච C කියන ලක්ෂයක් දක්වා ඇත්තම කිව්වොත් මේ A පහු කරලා C කියන ලක්ෂයක් දක්වා මේ ජල මාවකේ ඉහළ නගිනවා කියන ඒ නිරීක්ෂණ දෙක ගන්න පුළුවන්. ඇත්තම වෙන්නේ A සිට B ට යනවා B සිට C ට යනවා. හරි. ඔන්න නිරීක්ෂණ දෙකට මොකද්ද හේතුව කියලා බලමු. ඉස්සෙල්ලම වෙන්නේ දැන් ඇත්තම කිව්වොත් ජලයේ රත් වෙච්ච ජලයේ තියෙන ද්‍රෝණිකාව කිල්ලුවට පස්සේ ඇත්තම ඉස්සෙල්ලම වෙන්නේ ෆ්ලාස්කු බිත්ති ඉස්සෙල්ලා රත් වෙනවා. ෆ්ලාස්කු බිත්ති රත් වෙලා ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. ඔන්න මේ ප්‍රසාරණය හින්දා මේ ෆ්ලාස්කුවේ අභ්‍යන්තර පරිමාව වැඩි වෙනවා. මේ අභ්‍යන්තර පරිමාව වැඩි වෙන හින්දා තමයි ඒ මට්ටමේ ඉන්න ජලමාවකේ පල්ලය වහින්න පටන් ගන්න. ඕක තමයි පළවෙනි නිරීක්ෂණයට හේතුව. ඔන්න ඔය කියන ඇත්තටම කිව්වොත් A සිට B දක්වා වහින යම්කිසි පරිමාවක් ඇත්තටම අපි මේ බටේ AB කොටසේ පරිමාවෙන් අපිට කියන්න පුළුවන් ෆ්ලාස්කුවේ ප්‍රසාරණය හින්දා වෙච්ච පරිමාව වෙනස කියලා. හරි. ඊට පස්සේ B සිට C දක්වා පරිමාව වෙනසක් වෙනවා. ඇත්තටම මෙතන මොකද වෙන්නේ? දැන් අභ්‍යන්තර පරිමාව ප්‍රසාරණය වුණා ලැබිච්ච තාපය. එතකොට දැන් මොහොතක් හිටියම ඒ කියන්නේ ඔය අභ්‍යන්තර පරිමාව ප්‍රසාරණය වුණාට පස්සේ ඊට පස්සේ ලැබෙන තාපයෙන් කෙලින්ම දෙන්නේ ද්‍රවයේ අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම සඳහා. ඒ කියන්නේ ද්‍රවාංශවල තියෙන කම්පන වෙන සංඛ්‍යා ටික දීලා එයා දැන් ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. අන්නේ ප්‍රසාරණයෙන් තමයි B සිට C දක්වා ඒ ජලමාවකී ඉහළට ගමන් කරන්නේ. එතකොට මට කියන්න පුළුවන් BC කොටසේ තියෙන පරිමාවේ ජලයේ ඇත්තරම සිද්ධ වෙච්ච ප්‍රසාරණය සිද්ධ වෙලා කියලා. හරි. මම හිතනවා ඔයගොල්ලන්ට මේක දැන් ටික ටික තේරිගෙන යනවා කියලා. එතකොට ඇත්තටම AB වලින් මොකද වුනේ? AB වලින් එන ෆ්ලාස්කුවේ ප්‍රසාරණය B සිට C දක්වා වුනේ මොකද්ද? ජලයේ ඇත්ත වශයෙන්ම සිද්ධ වෙච්ච ප්‍රසාරණය. එහෙනම් මට AC ප්‍රසාරණය කියන්නේ මොකක්ද කියන්න පුළුවන්. AC කියලා කියන්නේ එහෙනම් ජලමාවකේ ආරම්භක පිහිටීම අවසාන පිහිටීමයි අතර වෙනස කියලා මට කියන්න පුළුවන්. එහෙනම් මට පරීක්ෂණින් කියන්න පුළුවන් BC පරිමාව කියන එක සරලව කියනවා AC පරිමාව ධන AB පරිමාව. මේක සරලව කියන්නේ BC සමානයි AC ධන AB. එතකොට මේක දැන් තවදුරටත් කිව්වොත් මට මේ විදිහට ලියන්න පුළුවන්. නිරපේක්ෂ ප්‍රසාරණය, ඒ කියන්නේ ඇත්තටම වැඩි වෙච්ච ප්‍රමාණය සමානයි ද්‍රවයක දෘශ්‍ය ප්‍රසාරණය. ඒ කියන්නේ AC පරිමාව ධන
ද්‍රවයේ අඩංගු බඳුනේ ප්‍රසාරණය. ඒ කියන්නේ AB ප්‍රසාරණය. ඒ කියන්නේ අභ්‍යන්තර පරිමාව වැඩි වෙච්ච ප්‍රමාණය. ඔතන ඔහොම විදිහට තමයි වෙලා තියෙන්නේ. තවදුරටත් ඔක් කිව්වොත් මට මේ විදිහට ලියන්න පුළුවන් ගැමා T සමානයි ගැමා V ධන 3යි අල්ෆා. එතකොට සත්‍ය ප්‍රසාරණතාවය ඒ කියන්නේ මෙතන මේ BC ට C දක්වා වෙච්ච පරිමාව සමාන වෙනවා AC පරිමාව කියන්නේ දෘශ්‍ය ප්‍රසාරණය ධන ද්‍රවයේ අඩංගු බඳුනේ ප්‍රසාරණය කියන්නේ AB පරිමාව. ඒ කියන්නේ 3යි අල්ෆා. 3යි අල්ෆා කියලා මෙතන අරන් තින්නේ. මොකද ප්ලාස්කෝ කියන්නේ ඝන ද්‍රව්‍යයක්. ඒක ඝන ද්‍රව්‍ය ප්‍රසාරණයම සලකද්දී පරිමාව ප්‍රසාරණතාවය ගද්දී ගැමා කියලා තමයි ගන්න ඕනේ. ඒ වුණාට මෙතන ගැමා වෙනුවට අල්ෆා වලින් මම 3යි අල්ෆා කියලා ලියලා තියෙනවා. එතකොට ওই විදිහට තමයි ප්‍රසාරණතාව සම්බන්ධ වෙන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට මම කලින් ස්ලයිඩ් එකේදී කියලා දුන්න නිරපේක්ෂ ප්‍රසාරණතාවය, දෘශ්‍ය ප්‍රසාරණතාවය කියන එක අත්දැකීම් දෙක දැන් මේ පරීක්ෂණයෙන් තේරෙන්නේ නැති කියලා. හරි. ඒතර ඊළඟ ස්ලයිඩ් එකේ අපි කතා කරන්නේ ද්‍රවයක ඝනත්වය කෙරෙහි උෂ්ණත්වය බලපෑම. අපි ඉස්සෙල්ලා ඝන ද්‍රව්‍යයක ඝනත්වය කෙරෙහි උෂ්ණත්වය බලපෑම ගැන කතා කරා. ඉතින් මේ අවස්ථාවේදී ඒ වගේම දෙයක් තමයි මෙතනත් වෙන්නේ. එතකොට මේ වගේම දෙයක් තමයි මෙතන කතා කරන්න යන්නේ. ඇත්තටම මෙතන පොඩි දෙයක් තියෙන්නේ. අර තියෙන අර්ථ දැක්වීම ටික තමයි මෙතනත් තියෙන්නේ. අපිට කියන්න පුළුවන් පරිමාණ ප්‍රසාරණතාවය ගැමා වන ද්‍රව්‍යයක් තියෙන වස්තුවකින් තීටා උෂ්ණත්වයේදී පරිමාව මෙච්චරයි ඝනත්වය මෙච්චරයි. තීටා දෙක උෂ්ණත්වයේදී පරිමාව මෙච්චරයි ඝනත්වය මෙච්චරයි නම් ස්කන්ධ සංස්ථිතියෙන් මට මේ විදිහට සූත්‍රය අරගෙන අවසාන උත්තරය විදිහට ඝනත්ව අතර සම්බන්ධය මෙන්න විදිහට ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඒතර මම මේ ඔප්පු කිරීම මම කලින් ස්ලයිඩ් එකේදී කරා. ඒ කියන්නේ ඝනයකදී ඝනයක් අසුරින් කොහොමද ඝනත්වය කෙරෙහි උෂ්ණත්වය බලපාන වෙනස් වෙන්නේ කියලා. ඉතින් මම නැවත කිරීම සුදුසු නෑ. මොකද ද්‍රවයකදීත් ඒ ඔප්පු කිරීම කරලා ගන්න පුළුවන්. ඒ ක්‍රියාවලියම තමයි වෙන්නේ. සුළු වෙනස්කින් කරනවා. එතකොට වෙනස් වෙන්නේ ඝනය හා ද්‍රව කියන දෙක විතරයි. මම හිතනවා එතකොට මේක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. හරි. මම හිතනවා මේ ටික තේරෙන්නේ නැති කියලා. අපි එහෙනම් ජලයේ අනියම් ප්‍රසාරණය කොටසට ඉලකට යමු. හරි. එහෙනම් අපි ජලයේ අනියම් ප්‍රසාරණය ගැන කතා කරමු. එතකොට ඔයගොල්ලන්ට මේ අටුවම වෙනවා. මේක තමයි ජලයේ අනියම් ප්‍රසාරණය සඳහා ගන්න අටුවම. ඇත්තටම සාමාන්‍යයෙන් ගත්තොත් එimhe දැන් මේ වස්තුන් ගත්තා මේ ද්‍රව ගත්තොත් එimhe සාමාන්‍ය උෂ්ණත්වය වැඩි කරද්දී සාමාන්‍ය පීඩනයට දෙක ගත්තොත් එimhe මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරද්දී ඇත්තටම වෙන්නේ ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වෙද්දී පරිමාව වැඩි වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. හැබැයි ඒ කියන්නේ ප්‍රසාරණ වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මම කලින් කිව්වා වගේ තාපය ලබා දීම ප්‍රසාරණයක් සිද්ධ වෙනවා. ප්‍රසාරණයක් සිද්ධ වෙන ගම ඇත්තටම වෙන්නේ ඝනත්වය අඩු වෙනවා. හැබැයි මෙතනදී වෙන්නේ මේ ජලයේදී මෙතන අනියම් ප්‍රසාරණයක් වෙනවා කියන්නේ ජලය සාමාන්‍ය තත්ත්වයක නෙමෙයි අසාමාන්‍ය තත්ත්වයක් වෙන්නවා. මේ තත්ත්වයේ මම ඕගොල්ලෝ කලිනුත් කිව්වා සාමාන්‍ය පීඩනයක් යටතේ ගත්තොත් එimhe ජලයේ උෂ්ණත්වය සෙල්සියස් එක 0.4 දක්වා ගත්තොත් එimhe කියන්නේ 0.4 දක්වා වැඩි කරන් ඒ කියන්නේ උෂ්ණත්වය ලබා දෙමින් ඉහළ නම් වෙන්නේ ඒක සංකෝචනය. සාමාන්‍ය ද්‍රව්‍යයක් ප්‍රසාරණය වෙනෝනේ. හැබැයි මෙතනදී සංකෝචනයක් සිද්ධ වෙනවා. සංකෝචනයක් වෙන ගමන් ඝනත්වය වැඩි වීමක් සිද්ධ වෙනවා. හැබැයි 4න් පස්සේ ජලයේ සාමාන්‍ය ද්‍රවයක් මෙන් ප්‍රසාරණ වීමක් සිද්ධ වෙලා ඝනත්වය ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඕක තමයි ජලයේ අනියම් ප්‍රසාරණය කියලා කියන්නේ. එතකොට දැන් මේ අනියම් ප්‍රසාරණය කියන්නේ මේක හොයාගත්තේ හෝප් කියන විද්‍යාඥයා. ඒකම මේ හෝප්ගේ ඇටෝම තමයි මේ තියෙන්නේ. එතකොට මේ ඇටෝම ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා T එක T2 කියලා උෂ්ණත්ව මානදයක් තියෙනවා. ඉහළ අර්ධයේ පහළ අර්ධයේ. ඒතර මේ B කියලා තියෙන ද්‍රෝණිකාවක්. මේ ද්‍රෝණිකාව ඔයගොල්ලන්ට දැන් ඔයගොල්ලන්ට පාසලේදී කරලා තියෙන මතක නම් මේක දැන් ඇත්තටම තියෙන්නේ අයිස් හා ලුණු වලින් තියෙන උෂ්ණත්වය ඍණ 6ක් වගේ සෙල්සියස් අංශක ඍණ 6ක් වගේ තියෙන හිමායන මිශ්‍රණයෙන් පුරවලා තියෙන්නේ. එතකොට අපි දැන් මේක ඇත්තටම ප්‍රස්තාරගතව නිරීක්ෂණය කරන්නේ මේ T එක T2 උෂ්ණත්ව මාන පාඨාංකවල මොකද වෙන්නේ? කාලයත් සමගම කොහොමද වෙන්නේ? මොකද වෙන්නේ කියලා තමයි අපි බලන්න යන්නේ. ඇත්තටම දැන් මෙතන ක්‍රියාවලිය කිව්වොත් එහෙම ඔයගොල්ලන්ට පාසලේ කන්දේ නැවත මතක් කිරීමක් වෙනස මම කියන්නම්. ඇත්තට මොකද වෙන්නේ? හිමායන මිශ්‍රණයේ මැද තියෙන්නේ. ඒකට හිමායන මිශ්‍රණයේ මැද තියෙන හින්දා බඳුනේ මැද තියෙන ජලය ඉස්සලම සිසිල් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ සිසිල් වෙන්න පටන් ගන්නවා කියන එකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ ජලය සංකෝචනය වෙනවා. සංකෝචනය වෙනවා කියන්නේ ඝනත්වයෙන් එන්න වැඩි වෙනවා. හරි. ඒකෝ මේ වැඩි ඝනත්වයක් තියෙන හින්දා දැන් තවදුරටත් ජලය මොකද වෙන්නේ? එතනම නදී පවතිනවද නැහැ. අනිවාර්යෙන් ජලයේ බඳුනේ පතුලට බහිනවා. ඒතකොට පතුලට බැස්සම පතුලේ තියෙන උණුසුමින් වැඩි ඒ කියන්නේ ඝනත්වයෙන් අඩු ජලය තියෙනවනේ. අන්න ඒ ජලය ඉහළට විස්ථාපන වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සංවහන ක්‍රියාවලියක් පටන් ගන්නවා. එතකොට මේ පතුලේ තියෙන ජලය
උපරිම ඝනත්වය ලැබෙන තුරු මෙන්න මේ සංවහන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හරි. එතකොට ඕක තමයි ක්‍රියාවලිය ඉස්සෙල්ලාම වෙන්නේ. එතකොට ඇත්තටම මෙන්න මේ විදිහට ප්‍රස්තාර මම දැන් ප්‍රකාශ පෙන්නන්න ඔන්න වගේ ප්‍රස්තාරයක් තමයි එන්නේ. එතකොට දැන් මම ඉස්සෙල්ලා කිව්වා මධ්‍යයේ තියෙන ජලයේ සිසිල් වෙලා පල්ලයට යනවා ඝනත්වය වැඩි හින්දා. එතකොට පල්ලයට තියෙන ඝනත්වය අඩු ජලයේ ඉහළට සංවහන ක්‍රියාවලිය හරහා උඩට යනවා. එතකොට මේ පතුලේ තියෙන ජලයේ උපරිම ඝනත්වය ලබා ගන්නාත් එක්ක සංවහන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති ඔය T2 T1ගේ යම් සීමාවක් දක්වා යනකම් නියතව පවතිනවා. අන්නේ නියතව පවතින අවස්ථාව තුළදී T2 උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පල්ලයට බහිනවා. හරි. මෙතනදී දැන් මම එතන කිව්වේ සංවහන ක්‍රියාවලිය සිද්ධ වෙන තැන තමයි මම ඉන්නේ. හරි. T2 උෂ්ණත්වය පාඨාංගය 4 ස්ථාවර වෙනවා. හරි. ඔගොල්ලෝ වෙන T2 උෂ්ණත්වය මානයක 4 ස්ථාවර වෙනවා. ඊට පස්සේ මේ 4 ස්ථාවර වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ මේ පල්ලෑ සීමාව පේනවනේ 4 ස්ථාවර වෙනවා. ඒ කියන්නේ මේ උෂ්ණත්වයේ ජලයේ ඝනත්වය උපරිමයක් ලබා ගන්න තියෙනවා. ඒ කියන්නේ උපරිමයක් ලබා ගන්නවා කියන්නේ මෙතනදී වෙලා තියෙන්නේ ද්‍රෝණිකාවේ සිසිල් බව නිසා ජලයේ සංකෝචනය වෙලා කියන්නේ ඝනත්වය වැඩි වෙලා ඒ තියෙන ජලය පල්ලයට එන එක විතරයි වෙලා තියෙන්නේ. එතකොට එතනින් උඩට තාප සංක්‍රමණයක් එන්නේ. ඒ කියන්නේ බදුනේ ඉහළ අර්ධයේ තියෙන ජලයට කියන්නේ ඊටාසුසු ඒ කියන්නේ සිසිලනේ කියන එක ඊටා සුළු වශයෙන් තමයි වෙන්නේ. එතකොට T1 උෂ්ණත්වයේ පාඩම් ගත්තොත් එහෙම ආරම්භය ගත්තොත් එහෙම T2 වලින් තියෙන මේ උෂ්ණත්වය 4 දක්වා අඩු වෙන එකම පල්ලෙහාට වෙන්නේ ගොඩක් හිමි. ඊට පස්සේ කියන්නේ බදුනේ පල්ලෙහා තියෙන ජලයේ සම්පූර්ණයෙන්ම 4 දක්වා සිසිල් වුණාට පස්සේ ඔන්න බදුනේ මැද්දේ තියෙන ජලයේ උෂ්ණත්වය 4ට වැඩිය අඩු වෙන්න පටන් ගන්නවා. මේ අඩු වෙන්න පටන් ගත්තට පස්සේ ජලයේ ප්‍රසාරණ වෙලා ඝනත්වය ආයත් අඩු වෙලා ඔන්න උඩට නැගිනවා. ඔන්න උඩට නැගීමෙන් හින්දා බදුනේ ඉහළ අර්ධයේ තියෙන සංවහන ක්‍රියාවලිය සිද්ධ වෙන ප්‍රතිඵලයෙන් හින්දා ඔන්න ඔය ඉහළින් තියෙන මේ ජලය, ඒ කියන්නේ මෙන්න මේ ඒ අර්ධයේ තියෙන ජලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් බිඳුව දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ ඒක 4 දක්වා වෙන්නේ නැහැ. 4න් නවතර ඉන්න T කියන උෂ්ණත්වය පාඨාංගය බිඳුව දක්වා අඩු වෙලා ඉහළ ජල පෘෂ්ඨ මත අයිස් කැට හැදෙන්න පටන් ගන්නවා. ඔන්න ඔක තමයි ක්‍රියාවලිය. හරි. ඒක නිරීක්ෂණත් එක්ක කාන්ත ප්‍රස්තාරයක් ගහන්න පුළුවන්. ඒ වගේම පරිමාණ ප්‍රස්තාරයක් අනින්න පුළුවන්. ඒතකොට මේ ප්‍රස්තාර දෙක සැලකුවාම ඔයගොල්ලෝ මම කිව්වා දැන් මෙන්න මේ ක්‍රියාවලිය ඇතුළතදී පදුනේ පල්ලේ හරදේ ගත්තොත් එහෙම ජලයේ උෂ්ණත්වය සෙල්සියස් 4ක් තියෙන අවස්ථාවේදී ඉහළ අර්ධයේ තියෙන උෂ්ණත්වය බිඳුවත් එක්කම පහළ බහිනවා. ඔක තමයි නිරීක්ෂණය. කියන්නේ බිඳුවත් එක්කම පහළ බැස්සා. එතකොට මේකේ නිගමනයක් ගන්න පුළුවන්. එකක් තමයි සෙල්සියස් 4 ඉඳන් බිඳුව දක්වා සිසිල් කිරීමේදී අර තියෙන ජල ස්කන්ධයක පරිමාව ක්‍රමයෙන් වැඩි වෙනවා කියන එක. ඇත්තටම ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට මෙන්න මේ ප්‍රස්තාරයෙන් පේනවා ඇති දෙවෙනි ප්‍රස්තාරයෙන් මෙන්න මේ විදිහට වැඩි වෙනවා. 4 සිට බිඳුව දක්වා ආවේදී මේ කියන්නේ වම් මත පැත්ත ගත්තොත් එහෙම මේ වැඩි වෙලා තියෙනවා. කියන්නේ ඝනත්ව ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට වම් මත ප්‍රස්තාරය ගත්තොත් එහෙම මෙන්න මේ ගත්තොත් එහෙම මේ විදිහට ඝනත්වයේ ක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම සෙල්සියස් 4 දී ජලයේ ඝනත්වය උපරිම වෙනවා. මේ උපරිම වෙන අවස්ථා දෙක තමයි මේ 4න් නිරූපණය වෙන ප්‍රස්තාර දෙක. ඝනත්වය උපරිම පරිමාව අවම වෙන අවස්ථා. ඒ වගේම 4න් පල්ලෙහාට සිසිල් කරගෙන යද්දී තමයි දැන් කතා කරේ. ඒ වගේම 4න් එහාට කියන්නේ අපි උෂ්ණත්වය වැඩි කරගෙන යද්දී සාමාන්‍ය පරිදි මේකේ බලන්න පරිමාව වැඩි වෙගෙන යනවා. ඒ වගේම ඝනත්වය අඩු වෙගෙන යනවා. ඇත්තටම ගත්තොත් එහෙම ඔගොල්ලෝ දැකලත් ඇති රූපවාහිනිය දැකලා ඇති සීත රටවල ඔය සීත ඍතු වල තියෙන කියන්නේ වැව් වල ගංගාවල කියන්නේ මත පිට ජලය ගත්තොත් එහෙම උෂ්ණත්වය බිඳුවට වඩා අඩු වුණත් කියන්නේ සෙල්සියස් 0ට වඩා අඩු වුණත් ඒ ජලාශවල පතුලේ තියෙන ජලයේ ඝනත්වය උපරිම වෙලා තියෙනවා. ඒ හින්දා උෂ්ණත්වයේ සෙල්සියස් 4ක් වගේ උෂ්ණත්වයක් පවතින්න පුළුවන් පතුලේ. ඒ හින්දා අතර මත්ස්‍යයන්ට වෙනත් ජල ජීවීන්ට කියන්නේ ඒ අවස්ථාවේ බිඳුව කියන්නේ සෙල්සියස් 0 අවස්ථාවේ වුණත් බාහිර ගෝලයේ බාහිර වායු ගෝලයේ බිඳුව අවස්ථාවේ වුණත් අර පතුලේ තියෙන උෂ්ණත්වයේ සෙල්සියස් 4 උෂ්ණත්වය නිසා අතන කො ජලයේ අනියම් ප්‍රසාරණයේ ක්‍රියාවලිය හින්දා ඒ ජීවීන්ට තමගේ ජීවන තත්ත්ව පවත්වා ගන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට මම හිතනවා මේ ක්‍රියාවලිය අනියම් ප්‍රසාරණ ක්‍රියාවලිය ඔයගොල්ලන්ට සංකීර්ණ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. අපි කතා කරේ තාපයේ එකක යටතේ තියෙන ඝන හාන්ද්‍රව ප්‍රසාරණය කියන උපයකකේ එන සිද්ධාන්ත කොටස් ගැන. ඉතින් මම හිතනවා අද කරන කොටස් ටික ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඔයගොල්ලන්ට මොනවා මේ පාඩමේ ප්‍රශ්න තියෙනවා නම්
පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දක්වන්න. ඒ වගේම මොන හරි මේ වීඩියෝ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් ඒවත් අපිට දැනුම් දෙන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝෙන් කතා කරන්න යන්නේ ඝන හා ද්‍රව ප්‍රසාරණ යටතේ ගැටලු සම්බන්ධයෙන්. ඒ ගැටලුවට කොහොමද මුහුණ දෙන්නේ කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේදී ඔයගොල්ලෝ පාසලේදී කරන ලද පාඩමයි මේ අද කළ ලද වීඩියෝවයි දෙකම සංසන්දනය කරලා නැවත මතක් කිරීමක් කරගෙන මේ ඊළඟ වීඩියෝට සූදානම් වෙලායි කියලා. ඉතින් මේ වීඩියෝත් එක්ක සම්බන්ධ වූ ඔයගොල්ලෝ ඔක්කොම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.